තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සුපුරුදු ආකාරයෙන්ම මේ සෙනසුරාදා උදෑසන 7-8 හෝරාවේ ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ මුණ ගැහිලා සිටින්නේ. අපේ සුපුරුදු ආධ්‍යාත්මික සුව වැඩසටහනට සදහම් අරුණට මේ පිළිබඳ මූලික කරුණු කාරණා අපේ රංගන මහත්මයා සිහිපත් කළා. ඉතින් අපි කෘතවේදී වෙමු. මේ වගේ උතුම් කාර්යයක් සිද්ධ කරන්නට මූලික ආරම්භයක් ලබා දීපු අපේ සදහම් අරුණ කලන මිතුරන් ඒ වගේම මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න ලොකු ශක්තියක් වෙච්ච මේ වැඩසටහනේ දායකත්වයේ දරන අපේ කල්යාණ මිත්‍රයන් ඒ වගේම මේ වැඩසටහන හොඳින් සකස් කරලා ප්‍රචාරය කරන අපේ ගුවන්විදුලි කාර්ය මණ්ඩලයේ ඇතුළු දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ යහපත් කාර්යයට අප්‍රමාණ කරුණාවෙන් මෛත්‍රියෙන් උතුම් අදහසින් යුතුව දායකත්වයේ සහයෝගය ලබා දුන්නු හැම දෙනාම ඊටාම ගෞරවයෙන් ඒ වගේම කෘතවේදීව සිහිපත් කරමින් ඒ වගේම හැම දෙනාටම මේ යහපත් කාර්යය තුලින් උතුම් ධර්මාවබෝධය වේවා ධර්ම මාර්ගයට පැමිණ මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියන උතුම් අදහස පෙරදරි කරගෙන අදත් අපි සදහම් අරුණේ කටයුතු මෙසේ ආරම්භ කරනවා. ඉතින් පළමුවෙන්ම අපි මේ වැඩසටහන ගැන ඊටාම කෙටි මතක් කිරීමක් කරන්න ඕන. වර්ෂයකටත් අධික කාලයක් අපි මේ වැඩසටහන පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒ කාර්යය සඳහා බොහෝ දෙනෙක් බොහොම කරුණා මෛත්‍රී පූර්වකව අපිට උදව් කරා උපකාර කළා. ඉතින් අද අපි පවත්වන්නේ 59 වෙනි වැඩසටහන. ඉතින් මේ දක්වා ආපු ගමනේදී මේ යහපත් කාර්යය ආදාවකින් තොරව හොඳින් කරගන්න අපිට ශක්තිය ලැබුණා. අපි මේ වැඩසටහනෙන් කරන්නේ භාවනාව පිළිබඳ අවශ්‍ය මඟ පෙන්වීම උපදෙස් ලබා දීම. ඒ වගේම භාවනාව කරගෙන යන ඇත්තන්ට ඇති වෙන ප්‍රශ්න ගැටලු අපහැදිලිතා ඒවා පැහැදිලි කරලා දීලා හොඳින් මේ කාර්යය ඉදිරියට කරගෙන යන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් සදහම් අරුණෙන් අප කරන්නේ. ඉතින් ඒ නිසා අදත් අපි පළමුවෙන් භාවනාව ගැන කෙටි මතක් කිරීමක් කරනවා. මොකද සමහර විට සදහම් අරුණට ආධුනික වශයෙන් සම්බන්ධ වෙන අහුම්කම් දෙන ඇත්තොත් ඉන්න නිසා. භාවනා කියන්නේ පුද්ගලයා පෞද්ගලිකව තමා තුළ වර්ධනය කරගන්නා වූ යම් ගුණයක්. භාවිත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා අපි කියනවා. භාවනා කිරීමෙන්. තවත් සරලව කිව්වොත් යම්කිසි ගුණාංග ටිකක් පුද්ගලිකව වර්ධනය කර ගැනීමෙන් පුද්ගලයාගේ පෞද්ගලික පෞරුෂය ඉහළ තත්වයට යහපත් තත්වයට නිවැරදි තත්වයට පත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේ පෞරුෂය නිවැරදි තත්වයට යහපත් තත්වයට පත් කර ගැනීමෙන් තමයි මේ පුද්ගලයා මේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ. ඉතින් පෞරුෂය කියන්නේ මොකද්ද? බුදුදහමේ මේ පෞරුෂය කොටස් 3කට බෙදලා පෙන්නනවා. පුද්ගලයාගේ චර්යාත්මක අංශය කියන්නේ හැසිරීම කියලා අපි කියන්නේ. කය මෙහිවල කරන වැඩ, ඒ වගේම වචනය මෙහිවල කරන වැඩ, ඔය දෙක එකතු කරගෙන කරන සංකීර්ණ වැඩ රාශියක් තිබෙනවා. ක්‍රියාකාරකම් රාශියක් තිබෙනවා. ඒ ඔක්කොම එක කොටසකට දානවා පුද්ගල පෞරුෂයේ චර්යාත්මක අංශය කියලා. ඊළඟට පුද්ගල පෞරුෂයේ වැහුණු කොටසක් තිබෙනවා. වැඩි විවෘත නැති, පේන්නේ නැති කොටසක් තිබෙනවා. ඒ කොටස් දෙකක් තිබෙනවා ඇත්තටම. එක කොටසක් තමයි මේ චිත්තාවේගී අංශය. හැඟීම්. අපි හිතන පතන දේවල්, හිතන පතන ආකාරය, බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා
එහෙම කොටසක් අපි හැමෝගෙම තියෙනවා. පුද්ගල පෞරුෂය එහෙම තියෙනවා. එක එක්කෙනාට සුවිශේෂයි ආවේනිකයි එහෙම කොටසක් තිබෙනවා. ඒ ටික අපි හඳුන්වන්නේ චිත්තාවේගී අංශය කියලා. හැඟීම් පැත්ත. ඒකත් විශේෂ කොටසක්. ඊළඟට තව අංශයක් තිබෙනවා බුද්ධිමය අංශය. අවබෝධය දැනුම. ඒකත් අපිට කියන්න බෑ පිටින් බලලා කෙනෙකුට මේ පුද්ගලයාට මෙච්චර අවබෝධයක් දැනුමක් බුද්ධියක් තියෙනවා කියලා. ඒ කොටස් දෙක වැහිලා තියෙනවා. හුඟක් වෙලාවට. අර චර්යාත්මක අංශය නම් ටිකක් විවෘතයි. අනිත් අයට පේනවා කරන කියන දේ. මෙන්න මේ අංශ තුනේ එකතුව අපි පෞරුෂය කියනවා. එතකොට මේ අංශ තුන තමයි දියුණු කරන්නේ භාවනාවෙන්. චර්යාත්මක අංශය දියුණු කරන්න තියෙන වැඩපිළිවෙලට අපි කියන්නේ සීල භාවනාව කියලා. සීල භාවනාව. චිත්තාවේගී අංශය දියුණු කරන්න තියෙන වැඩපිළිවෙලට අපි කියන්නේ සමාධි භාවනාව කියලා. බුද්ධිමය අංශය දියුණු කරන්න තියෙන වැඩපිළිවෙලට අපි කියන්නේ පඤ්ඤා භාවනාව, ප්‍රඥා භාවනාව කියලා. ඒකයි භාවනාව ওই විදිහට කොටස් තුනකට බෙදෙන්නේ. සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා. ඉතින් මේ විශේෂයෙන් මේ තුන් වෙනුව කියපු පඤ්ඤා භාවනාවෙන් කෙරෙන්නේ අවබෝධය. අපි ඒකට බුද්ධිය කියලා කියනවා, ප්‍රඥාව කියලා කියනවා. ඒ වගේ වචන පාවිච්චි කරනවා. අවබෝධය නිවැරදි තලයකට, උසස් තලයකට රැගෙන ඒම. මොකද්ද මේ නිවැරදි තලයට, උසස් තලයට ගන්නවා කියලා කියන්නේ? අර පෞරුෂයේ යහපත් මට්ටමට ගොඩනගන්න අවශ්‍ය කරන දැනුම අවබෝධය තමයි එතන ගොඩනගන්නේ. අර සීලේ සමාධිය ගැන, සීලේ වඩන ආකාරය, සමාධිය වඩන ආකාරය ගැන තමයි ප්‍රඥාවෙන් අපි දැන කියාගන්න. දැන් ප්‍රඥාව වර්ධනය කිරීමෙන් අර අංශ දෙක දියුණු කරන ආකාරය දැන අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥාව දියුණු කරනවා කියලා කියන්නේ. ඉතින් ඔහොමයි ওই අංශ තුන දියුණු කිරීම. ඉතින් භාවනාවෙන් කෙරෙන්නේ මෙන්න මේ සීල, සමාධි, පඤ්ඤා කියන මේ අංශ තුන වැඩි දියුණු කිරීම. එතකොට පුද්ගලයෙක් ඊටාම ඉහළ මට්ටමට පුද්ගල පෞරුෂයේ දියුණු වෙනවා. ඉහළම මට්ටමට දියුණු පුද්ගල පෞරුෂය තමයි හඳුන්වන්නේ රහතන්. රහතන් වහන්සේලා කියලා කියන්නේ. අරහා කියන්නේ ඉහළම මට්ටමට වර්ධනය වෙච්ච පෞරුෂවලට. එහෙම. ඉතින් ඒ සීලයේ පැත්තෙන් සම්පූර්ණ නිවැරදි. සමාධිය පැත්තෙන් සම්පූර්ණ පිරිසිදුයි. චිත්තාවේග යහපත් පිරිසිදුයි. බුද්ධිමය අංශයෙන් සම්පූර්ණ නිවැරදි අවබෝධය තියෙනවා. ඒකයි. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ රහත් වුණා, අරිහත් භාවයටපත් වුණා, නිර්වාණය සාක්ෂාත් කළා, බුදු වුණා, බුද්ධ වුණා කියලා අපි ওই වචන ගණනාවක් පාවිච්චි කරන්නේ. ඒ අර ඉහළම මට්ටමට වර්ධනය වුණු, නිවැරදි වුණු පෞරුෂ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ, ලොකු කුඩා ભેදයක් නැහැ. මේ පෞරුෂ තමයි මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට මේ භාවනාවේ ඉලක්කය අන්නේ ඒක. ඉහළම මට්ටමට පෞරුෂය වර්ධනය කිරීම. ඉතින් ඒ සඳහා වැඩපිළිවෙලක් තිබෙනවා. සීල, සමාධි, පඤ්ඤා වර්ධනය කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අපි හඳුන්වන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා pāli භාෂාවෙන්. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලාත් කියනවා. මජ්ක්‍ධිමා පටිපදා කියලාත් කියනවා. ඔය කිව්වේ pāli භාෂාවෙන්. මේ අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්ත දුකින් මිදීමේ වැඩපිළිවෙල. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි සාමාන්‍යයෙන් විවහාර කරනවා. අන්න ඒක. ඉතින් ඒකේ ඇතුළත් වෙලා තියෙන අංග 8ක් තිබුණට අංග 8න් අපි වර්ධනය කරන්නේ ශික්ෂා 3ක්. දියුණු කරන්නේ ශික්ෂා 3ක්. සීල, සමාධි, පඤ්ඤා. ඉතින් අන්න ඒ තුන දියුණු කරන්නේ කොහොමද කියන එක තමයි අපි සදහම් අරුණේදී පැහැදිලි කරන්නේ. ඒක තමයි මේ භාවනාවට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම ලබා දෙනවා කියන්නේ. සීල භාවනාවට අවශ්‍ය උපදෙස් අපි ලබා දෙනවා. මඟ පෙන්වීම කරනවා. සීලයට අදාළ ගැටලු තියෙනවා නම් ඕනම කෙනෙකුට කතා කරලා ඒවා निराකරණය කරගන්න පුළුවන්. පුද්ගලිකව අපිට මුණ ගැහෙන්න තියෙන අවස්ථා අඩුයි. ගුවන් විදුලියේ
අපි ගත්නේ හෝරාවක කාලයක්. ඒක නිසා අපිට පුද්ගලිකව කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්. දැන් මේ තාක්ෂණික මාධ්‍ය හැමෝම වගේ පාවිච්චි කරනවානේ. ඒක නිසා කතා කරන්න පුළුවන්. කතා කරලා එහෙම තමන් මේ කරගෙන යන යහපත් දෙයට අදාළව තමන් හරි දැනුමක් ලබා ගන්න ඕන. භාවනා කරන කෙනෙක් හරි දැනුම, හරි අවබෝධය ඇති කර ගන්න ඕන. ගැටලුවක් ආපු ගමන් ඒක සටහන් කරලා තියන්න. සටහන් කරලා තියලා ඒක විමසන්න, අහන්න. තමන්ට උපදෙස් දෙන කල්යාණ මිත්‍රයාගෙන් ඒක අහන්න. ඒක සුදුසු කෙනෙක්ගෙන් ඒක අහන්න. අහලා ඒක निराකරණය කරගන්න. මේ විදියට. ඉතින් සීලය සම්බන්ධ ගැටලු ඒ විදියට निराකරණය කරගන්න. සමාධිය වඩනකොට, සිත පිරිසිදු කරනකොට, සිත පාලනය කරගන්නකොට ඇති වෙන ගැටලු විමසන්න. ප්‍රඥාව දියුණු කරගෙන යනකොට යම් යම් ගැටලු ඇති වෙනවා. යම් යම් කාරණා පිළිබඳව අවබෝධය අඩු වෙන අවස්ථා, අපහැදිලි අවස්ථා එහෙම තියෙනවා. එතකොට ඒවා විමසන්න ඕන. විමසලා අවබෝධ කරගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ සුජීවත්ව ඉන්නකොට උන්වහන්සේගේ සිරිතක් තිබ්බ හැමතිස්සෙම දවසකට සැරයක් ධම් සභාව තියෙනවා. මොකටද ඒ? අර පිරිසට නිතරම අවස්ථාව සලසනවා තමන්ගේ දහම් ගැටලු විමසන්න. ඒකට අවස්ථාවක් තියෙන්න ඕන. ධම් සභාවක් තියෙන්න ඕන. ධර්ම සාකච්ඡා මණ්ඩපයක් තියෙන්න ඕන. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ වැඩිපුරම කරේ. නිතරම අහනවා, විමසනවා. කොහොමද දැන් මේ කටයුතු හොඳින් කරගෙන යනවද? මොනවද තියෙන ගැටලු කියලා. ඉතින් මේ ධර්ම මාර්ගය යන ඇත්තෝ එහෙම පුරුද්දක් ඇති කරගන්න ඕන. නිතරම තමන්ගේ ධර්ම මාර්ගයට අදාළ තමන්ගේ ප්‍රශ්න ගැටලු නිතරම තමන් උපදෙස් ගන්න කල්යාණ මිත්‍රයාගෙන් අහලා විමසලා निराකරණය කරගන්න ඕන. එහෙමයි මේ ගමන. ඉතින් සදහම් අරුණ ඒ සඳහා විවෘත වෙච්ච වැඩසටහන ඔබට පුළුවන් මේ වැඩසටහනේ අපි දෙන උපදෙස් අනුව ඔබේ භාවනාව කරගෙන යන්න. හොඳයි. පළමුවෙන් අපි අවධානය යොමු කරන්නේ සීල භාවනාවට. ඔබ දන්නවා අපේ මේ චර්යාත්මක අංශයේ උසස් තත්වයට ගොඩනගන්න බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳට අපට උපදෙස් දීලා තියෙනවා. සීල ශික්ෂාව බොහොම අපූර්වට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක අපි මේ වැඩසටහනේදී දිගටම කරගෙන එනවා. ඉතින් සීලය කොටස් දෙකකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළමු කොටස ආභිසමාචාරිකා සික්ඛා කියලා. අභිසමාචාර. ඒ කියන්නේ අපි මිනිස්යෝ පිරිසක් කණ්ඩායමක් වශයෙන් ජීවත් වෙනකොට අපේ ජීවිතයේ කටයුතු තියෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික ආදී අංශ වලට අදාළව නොඑක් වැඩ කටයුතු තියෙනවා. වැඩ, රාජකාරී, යුතුයකම්, වගකීම් ඔහොම තියෙනවා. ඒ හැම දෙයක් ඇතුළෙම තියෙනවා කිසියම් ආකාරයක ආචාර ධර්ම පද්ධතියක්. කොයි වැඩේ කරන්න ගියත්, කොතනට ගියත්, කවර පුද්ගලයෙක් ආශ්‍රය කරන්න යොමු වුණත්, මේ පරිසරයේ තියෙන යම් කිසි දෙයක් පරිහරණය කරනකොට වුණත් ඊට අදාළ ආචාර ධර්මයක් තියෙනවා. යහපත් සිරිත් විරිත් සම්මුති එහෙම පනවාගත්ත ඒ යහපත් ක්‍රම තියෙනවා. නීති රීති ව්‍යවස්ථා සම්මුති අනපනත් කොහොම දේවල් තියෙනවානේ. ඉතින් ඒ ටික නැති වුණොත් එහෙම මේ අර මානව සමාජයේ අර සදාචාර සම්පන්නකම නැතුව යනවා. ඒක නිසා ඒ ටික අපි හැම විටම දැන කියාගෙන අනුගමනය කරන්න ඕන. කොතනට ගියත්, පාරේ ගියත්, වාහනයක ගියත්, රැකියා ස්ථානයට ගියත්, පන්සලට, ආගමික ස්ථානයකට ගියත්, පොදු තැනකට ගියත්, රාජ්‍ය ආයතනයකට ගියත්, කොතෙන්ට ගියත් එතන තියෙන නීති රීති ව්‍යවස්ථා සම්මුති අනපනත් ඒ ටික දැන කියාගෙන අනුගමනය කරන්න. එතකොට තමයි එතන ප්‍රියශීලී තැනක් බවට පත් වෙන්නේ. නැත්නම් එතන හරි අප්‍රසන්න තැනක්, ගැටලුකාරී තැනක් බවට පත් වෙනවා. ඒ වගේ. ඊළඟට පරිසරය වුණත් පරිහරණය කරනකොට අපි මේ පරිසරය විනාශ නොවෙන්න, අපිරිසිදු නොවෙන්න, අයහපත් නොවන විදිහට ඒ අනුගමනය කළ යුතු සිරිත් විරිත් තියෙනවා. සාර ධර්ම තියෙනවා. ආචාර ධර්ම තියෙනවා. මේ ටික අනුගමනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අපි ජීවත් වෙන පරිසරය
අයහපත් තත්වයටපත් වෙනවා. ඉතින් ඒක වර්තමානයේ සිද්ධ වෙලා තියෙන්නේ ගොඩක් දුරට. මේ භූගෝලය, ජලගෝලය, වායුගෝලය දූෂණය වෙලා නැති. දැන් මිනිස්යන්ට ජීවත් වෙන්න බැරි මට්ටමට සමහර ලෝකයේ සමහර ප්‍රදේශවල මේවා දූෂණය වෙලා තියෙනවා. ඒවට අදාළ ආචාර ධර්ම නොසලකා හරින නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ ටික ඉස්සර වෙලාම දේශනා කළා. ඒ මොකද ඒ අபிසමාචාර සීලය නිසා අපි ජීවත් වෙන ජීවන වටපිටාව යහපත් වෙනවා, සුවදායි වෙනවා. ඒකයි. ඊළඟට දෙවෙනි කොටස කෙලින්ම පුද්ගල පෞරුෂය ඉලක්ක වෙලා තියෙන්නේ. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා ඒ කොටස හඳුන්වන්නේ. ශික්ෂා පද 16ක් දේශනා කරලා තියෙනවා. ඒ 16 අපි පැහැදිලි කරලා තියෙනවා. වචනයට අදාළ ශික්ෂා පද 4ක් බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුස වචන, හිස් වචන කීමෙන් වැළකී සිටීම. කායික ක්‍රියාකාරකම් වලදී ප්‍රාණඝාත, සොරකම, වැරදි කාම සේවනයේ මේවයින් වැළකී සිටීම. මදයට ප්‍රමාදයට හේතු වෙන මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම. යහපත් ජීවනෝපාය සම්මා ආජීව පවත්වාගෙන යා මිත්‍යා ආජීවයෙන් වැළකී සිටීම කියලා මූලික ආචාර ධර්ම 9ක් පෙන්නනවා. මේ කොටසේ ඒවා අපි හඳුන්වන්නේ විශ්ව ආචාර ධර්ම කියලා. විශ්ව කියන්නේ මොකද? කොතෙන්ටත්, කවදටත්, කාටත් පොදුයි. මේ අර්ථයෙන් අපි විශ්ව කියන්නේ විශ්ව ආචාර ධර්ම. ඒ ටික අනුගමනය කරනකොට පුද්ගල පෞරුෂය ඊටාම ඉහළ මට්ටමකට, උසස් මට්ටමකට පත් වෙනවා. ඊට පස්සේ තවත් ඉස්සරහට තියෙනවා තවත් ජීවිතේ සරල කරගන්න, පහසු කරගන්න, ප්‍රශ්න ගැටලු අඩු කරගන්න තවත් ශික්ෂාපද 5ක් දේශනා කරලා තියෙනවා. ඒවට අපි කියන්නේ නික්කම්ම ශික්ෂා කියලා. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගේතවාදිත විසුක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී කියලා. මේ වයින් කියවෙන්නේ අර කැමැත්ත, පුද්ගල කැමැත්ත විහිදිලා යන ශේස්ත්‍ර 5. දර්ශන කාමයේ, ශ්‍රවණ කාමයේ, ආග්‍රහණ කාමයේ, රස කාමයේ, ස්පර්ශ කාමයේ කියලා බලන්න තියෙන කැමැත්ත, අහන්න තියෙන කැමැත්ත, ගන්ධ, රස, පහස කියන තුන විඳින්න තියෙන කැමැත්ත. මේ කැමැත්ත නිසා ඒ කැමැත්තට අදාළ කාම වස්තු සහ කාමී ක්‍රියා. කාම වස්තු රැස් කරන්න පටන් ගන්නවා. රැස් කරලා කාමී ක්‍රියාවල යෙදෙනවා. ඉතින් මේක හරි සංකීර්ණ එකක් බවට පත් වෙනවා. මේ ජීවිතේ හරි කාර්ය බහුල වෙලා, වැඩ බහුල වෙලා, විවේකය අඩු වෙලා, මානසික ආතතිය වැඩි වෙලා වර්තමාන සමාජයේ දිහා බලන්න. ඒ ගැටලුව තියෙනවා. ඇයි මේ කැමැත්ත පාලනය කරගන්න බැරුව ඒ කැමැත්තේ දාසය වෙලා, කාම දාස වෙලා. කාම කියන්නේ කැමැත්තට, තමන්ගේ පුද්ගලික කැමැත්ත. ඒකේ දාස භාවයටපත් වෙනවා. ඉතින් එහෙම වුණාම එතනින්දලා ඒ කාමයේ වෙනුවෙන් අප්‍රමාණ විදියට වෙහෙසෙනවා. ඒකෙන් පුද්ගලයා විශාල දුක්ඛ දෝමනස්ස රැසකට වැටෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වලා තියෙනවා නෙක්ඛම්මය කියලා උසස් ප්‍රතිපදාවක්. ඒ තමයි අර කාම වස්තු සහ කාමී ක්‍රියාවල ආදීනව. ආදීනව කියන්නේ ඒකෙන් වෙන අයහපත හොඳට නුවණින් මෙනෙහි කරලා, ප්‍රඥාවෙන් හොඳට විමසලා බලලා, කල්පනා කරලා තේරුම් අරගෙන තමන්ට පුළුවන් උපරිම මට්ටමින් ඒ කාම වස්තු රැස් කිරීමෙන් සහ කාමී ක්‍රියාවල යෙදීමෙන් ඈත් වෙනවා, දුරස් වෙනවා. ඒක තමයි ওই ශික්ෂාපද 5න් කියන්නේ. එතකොට ජීවිතේ හුඟක් සරල වෙනවා, පහසු වෙනවා. කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ ලැබෙනවා. දැන් වර්තමාන මිනිස්යන්ට කිසිම විවේකයක් නැහැ. හුඟක් අය ලෙඩ රෝග වලටපත් වෙලා තියෙනවා. මොකද වෙලාවට කන්නේ නැහැ, බුදියන්නේ නැහැ. ඇහුවොත් කන්න වෙලාවක් නැහැ කියනවා. බුදියන්න වෙලාවක් නැහැ කියනවා.
විවේකයක් ගන්න නැහැ, විනෝද ගමනක් යන්නේ නැහැ. ඒ මොකුත් කරන්න වෙලාවක් නැහැ කියන. ඉතින් බැලුවම ඇත්තටම ජීවිත අනවශ්‍ය තරම් සංකීර්ණ කරගෙන. ඒකයි. ඉතින් අන්න ඔය ගැටලුව විසඳන්න තමයි ඔය නෙක්ඛම්ම ශික්ෂා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතනත් 5ක් තියෙනවා. මුල් 9යි ඔය 5යි 14යි. තව විශේෂ ශික්ෂා පදයක් දේශනා කරලා තියෙනවා. මේ වටිනාකම් පරිහරණය කිරීමට අදාළව. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියලා. ජාත රූප කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට දීලා තියෙන වටිනා දේවල්. ඒවා ඉතින් අප්‍රමාණයි. අපි වැඩිපුරම භාවිතා කරන්නේ ජාත රූප. දැන් මේ ගන්න හුස්ම කොච්චර වටිනවද කියලා කාටවත් මේ මිල මුදල් වලින් මැනලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. නමුත් සබාධාමෙන් දීලා තියෙනවනේ හුස්ම. ඕක ගන්න බැරි වුණොත් බොහොම කෙටි කාලයක් ඉන්න පුළුවන්. ඉතින් හුස්ම වායෝ ධාතුව මේ අමල කර වායුව කොච්චර වටිනවද කියලා කාටවත් තක්සේරු කරන්න බෑ. නේ? සබාධාමෙන් දීලා තියෙන ජලය, මේ ගහකොළ පරිසරය, අවකාශය හැම දෙයක්ම එහෙමයි. ජාත රූප. අපේ ශරීරයේ පවා එහෙමයි සබාධාමෙන් දීලා තියෙන්නේ. සබාධාමේ නිර්මාණයක් නේ. මේ ඇස්කම් නාසා එක්කනේ. කොච්චර අපුරුද බලන්න. මේ සබාධාමේ නිර්මාණ. සබාධාමෙන් ලැබිච්ච වටිනා දේ ජාත රූප. එහෙම ඒවා තියෙන. ඒවා පරිහරණය කරද්දී තණ්හා මාන දිට්ඨි වලින් තොරව පටිග්ගහනා වේරමණී කිව්වේ ඒකයි. පරිහරණය කරනවා. ඊළඟට රජත කියලා කිව්වේ අපි නිර්මාණය කරපු වටිනා දේවල්. අපිත් හදලා තියෙනෝනේ මිනිස්සු. ඊවල දොරවල් හදලා තියෙනවා, යාන වාහන හදලා තියෙනෝනේ, කන කරාභරණ හදලා තියෙනවා. තව කොච්චර දේවල් නිර්මාණය කරලා තියෙනවද? ඒවයිත් වටිනාකමක් තියෙනවා. හැබැයි ඒවත් පරිහරණය කරනකොට පටිග්ගහණේ නොකර, ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි ඇති කරගන්න නැතුව පරිහරණය කිරීම. ඔය ශික්ෂාපදේ හරි විශේෂ ශික්ෂාපදය. හුඟක් අය ඕක තෝරගෙන නැහැ. ජාත රූප රජත කියන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේගේ සීල ශික්ෂාව අපි මේ පැහැදිලි කරන්නේ. සීල භාවනාවට අදාළ. බොහොම වටින ශික්ෂාපදයක්. ඔය ශික්ෂාපද 15ම ආවරණය වෙන්න තනි ශික්ෂාපදයක් අන්තිමට දේශනා කරලා තියෙනවා. මෙත්තා විහරණං කියලා ශික්ෂාපදයක්. මෛත්‍රී විහරණය කිව්වම ඒක කායික වාචික මානසික අංශ තුනටම අදාළව දේශනා වෙලා තියෙනවා. මිත්‍රශීලීව හිතන්න පතන්න පුරුදු වෙනවා. මිත්‍රශීලීව කතා කරන්න පුරුදු වෙනවා. මිත්‍රශීලීව ක්‍රියා කරන්න පුරුදු වෙනවා. මෙත්තා විහරණයේ ස්වභාවය එහෙමයි. එතකොට ඉතින් අර අනිත් කලින් කියපු ශික්ෂාපද 15ම රැකෙනවා. ඒකයි ඔය. ඕනනම් තනි ශික්ෂාපදයකින් පුළුවන් ඒක කරන්න. සාමාන්‍යයෙන් ඔය හුඟක් දියුණු අයට පුළුවන් නේ එහෙම. දැන් බලන්න සමහරව වැඩ කරන්න ගියාම ගොඩාක් මෙවලම්ම ඕනනේ. හැබැයි ටිකක් දියුණු වුණාන් පස්සේ එච්චර මෙවලම්ම ඕනේ නැහැ. එකකින් දෙකකින් පුළුවන් හුඟක් දේවල් කරන්න. අන්න ඒ වගේ සීලෙ හුඟක් දියුණු වුණාම ශික්ෂාපද ක්‍රමයෙන් අඩු කරලා එක ශික්ෂාපදයකට එන්න පුළුවන්. එතකොට අර අනිත් ඒවාත් ඔක්කොම රැකෙනවා. අන්න ඒ වගේ ක්‍රමයක් ඔය මෙත්තා විහරණං කියන ශික්ෂාපදයෙන් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. හොඳයි මම ඔය මතක් කරේ සීල ශික්ෂාව පිළිබඳව. භාවනාවට මඟ පෙන්වන වැඩසටහන සදාම් අරුණ. ඉතින් භාවනාවේ මුල් කොටස හැමතිස්සෙම සීලය. ඒක අපි මේ වැඩසටහනේදී දැඩි ලෙස අවධාරණය කරගෙන යනවා. මොකද අපේ වර්තමාන සමාජයේ බොහෝ ගැටලු ප්‍රශ්න අර්බුද වලට හේතුව මේ සීලය ගැන අවබෝධයක් නැතිකමයි, සීල ශික්ෂාවට ගරු නොකිරීමයි, සීලය ආරක්ෂා නොකිරීම. ඒකින් ඇති වෙච්ච අර්බුද ගැටලු තමයි වැඩි. හැමතැනම ප්‍රශ්න ගැටලු බලපුවාම ඒවයි වැඩි කොටසක් දුස්සීල භාවය නිසා පැන නැගිච්ච ගැටලු. ඒකයි අපි මේක වැඩිපුර අවධාරණය කරන්නේ.
බොහෝ අය අර මුලින් කියපු අபிසමාචාර සලකන්නේ. යම් තැනකට ගියාම එතන අනුගමනය කරන්න ඕන නීතිය රීතිය සිරිත විරිත සම්ප්‍රදාය නොසලකා කටයුතු කරනවා. ඉතින් මොකද වෙන්නේ? එතන අර්බුදේ. එක්කෙනෙක් එහෙම කරපුවාම එතෙන්ට ගියපු අනිත් ඔක්කොමලගෙත් කාලය නාස්ති වෙනවා. ඒගොල්ලොත් අපහසුවටපත් වෙනවා. මුදල් නාස්ති වෙනවා. ගොඩාක් දේවල් කරනවා. හැබැයි එතෙන්ට ගියපු අය ඒක රැක්කනම් ගැටලුවක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒක නිසා මේ සීලය පිළිබඳව අපි අවධානය යොමු කරන ප්‍රමාණය මදි. හොඳටම මදි කියලා මම හිතන්නේ. ඒක නිසා අපි සදහම් මරුණේදී හුඟක් සීලය ගැන අවධානය කරමු. තමන් සිල්වත් වෙන්න. පළවෙනි දේ ඒකයි. අපේ සමාජයේ හුඟක් ලක්ෂණයක් තියෙනවා අනුන්ව සිල් රැකන්න යන. එහෙම නෙමෙයි මේක පටන් ගන්නෙ තමන්ගෙන්. භාවනාව ගුණධර්ම දියුණු කර ගැනීම නිතරම පටන් ගන්නෙ මගෙන්. තමන්ගෙන් පටන් ගන්න. තමන්ගෙන් පටන් ගන්න. ඒතර තමන් සීලය දියුණු කරගන්න. සිල්වත් වෙන්න. අபிසමාචාර ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා හොඳින් රකින්න. අනිත් එක්කෙනාටත් ඒක කියලා දෙන්න. ඒක වටිනාකම කියලා දෙන්න. ඒ තැනදී මෙතන මෙහෙම කරමු. මෙතන ක්‍රමය මේකයි. මෙතන විදිය මේකයි. මෙයත් එක්ක මෙහෙමයි. මේ වැඩේදී මෙහෙමයි. කියලා දීලා ඒකේ ආනිසංසය, ඒ කියන්නේ ඒකේ ප්‍රයෝජනය කියලා දීලා එහෙම යොමු කරන්න. ඒ විදිහට ගියොත් අපිට මේ ශික්ෂණය ආචාර ධර්මීය අංශය යහපත්ව පවත්වා ගන්න බැරි නෑ. උත්සාහ කරොත්. ඉතින් ඒක අපි උත්සාහ කරන්න ඕන. අතහැරලා දාලා බෑ. අනිත් එක්කෙනා කරන්නේ නෑ මමත් කරන්නේ නෑ කියලා එහෙමත් මිනිස්යන්ගේ සිරිතක් තියෙනවනේ. එයා මේක රකින්න නැත්තම් මාත් රකින්නේ නෑ කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට අර්බුදේ වැඩි වෙනවා. ගැටලුව ප්‍රශ්නේ වැඩි වෙනවා. දුක වැඩි වෙනවා. එහෙම නෙමෙයි. අනිත් එක්කෙනා රැක්කේ නැතත් මම රකිනවා. අනිත් එක්කෙනා ආයේ ආචාර ධර්මයේ අනුගමනය නොකලත් මම අනුගමනය කරනවා. තමන්ගේ වටිනාකම ඉන්නේ එතනින්. පුද්ගලයන්ට වටිනාකම ඉන්නේ බුදුදහමට අනුව මේ ශික්ෂා තුනෙන් වටිනාකම ඉන්නේ. සීලවන්ත බව, සමාධිමත් බව, ප්‍රඥාවන්ත බව. ওই තුනෙන් තමයි පුද්ගලයාට වටිනාකමක් එන්නේ. ඉතින් ඒක නිසා වටිනා පුද්ගලයෙක් බවට පත් වෙන්නේ එහෙමයි. ඉතින් හොඳයි. ඔය අපි සීලය ගැන මූලික වශයෙන් මතක් කරේ. ඉතින් වෙනද වගේම අපි සීල ශික්ෂාව ශික්ෂාපද සමාදන් වෙලා ශික්ෂාපද සීපත් කරගෙනම අපි ඉතිරි කමඨහන් වලට අවධානය යොමු කරනවා. හැම දිනාටම මම ආරාධනා කරනවා මාත් සමග මේකට සීල ශික්ෂා කියවලා තම තමන් සීල අධිෂ්ඨාන කරගන්න කැඩුණු බිඳුණු ශික්ෂාපද නැවත සමාදන් වෙන්න සීල ශික්ෂාව හොඳට තහවුරු කරගන්න ශක්තිමත් කරගන්න කියලා. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සරණාගමනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සීල ආවර්ජනේ හා සීල සමාදානයේ
පළමුවෙන් විශ්ව ආචාර ධර්ම. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම්ම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. හොඳයි, අපි ඔය සීපත් කරගත්තේ මේ සීල භාවනාවට අදාළ වන ශික්ෂා පද්ධතිය, සීල ශික්ෂාව. හොඳයි, අපි ඊළඟට අපි සාකච්ඡා කරගෙන එන සමාධි ශික්ෂාවට, ප්‍රඥා ශික්ෂාවට අදාළ කමඨහන් වලට අවධානය යොමු කරනවා. අපි මේ සදහම් අරුණේ භාවනා පුහුණු උපදේශ ලබා දීමේදී මූලික භාවනා ක්‍රමයේ හැටියට තෝරාගත්තේ සතිපට්ඨාන භාවනා ක්‍රමය. සිහිනුවන වීරිය පෙරටු කරගත්ත මේ භාවනා ක්‍රමය. එතකොට අපි මහා සතිපට්ඨාන දේශනාව ඒ සඳහා ඉදිරිපත් කරගත්ත ඔබ දන්නවා. සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහා වර්ගයේ ඇතුළත් මහා සතිපට්ඨාන දේශනාව. එහි කමඨහන් අපි පිළිවෙලට කතා කරගෙන ආවා. මුලටම තියෙන්නේ මේ සිහියත් විමසුම් නුවණත් වීරියත් දියුණු කරගන්න කමඨහන් 3. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වශයෙන්. ඒතකොට සති කියන ගුණය දැන් ඔබ දන්නවා. දැන් හොඳට පුරුදු පුහුණු කරගෙන ඉන්නේ. මේ දැන් වර්තමාන මොහොතේ මම කොතනද ඉන්නේ? දැන් මම මොනවද කරමින් ඉන්නේ? කියමින් ඉන්නේ, හිතමින් ඉන්නේ? දැන් මම කවුද? ආදී වශයෙන් මේ වර්තමාන මොහොතට අවදිමත් භාවයක් පවත්වා ගැනීම. ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට විමසුම් නුවණ, සම්පජානකාරී කියලා අපි පාලියෙන් කියනවා. දැන් මම ඉන්න තැන, කරන දේ, වර්තමාන භූමිකාව නිවැරදිද? තවත් විදිහකින් කිව්වොත් ඒක දුකට හේතු වෙනවද, දුකින් මිදීමට හේතු වෙනවද? ටිකක් ගැඹුරු අර්ථයෙන් කිව්වොත්. සරල අර්ථයෙන් කිව්වොත් ඒක නිවැරදිද, වැරදිද කියා විමසා බැලීම, සොයා බැලීම. කොයි වෙලාවේද? වර්තමානයේ. යමක් කරනවා නම් කරන ගමන් තමයි ඒක හොයන්න ඕන.
ඒකයි බුදුරජාණන් වහන්සේ භාවනාවේදී නිතරම යොදලා තියෙන වර්තමාන ක්‍රියා. ඔය ඉංග්‍රීසියෙන් නම් අපි ඒකට කියන්නේ present continuous කියලා. වර්තමානයේ කරන ගමන් ඒ කරන දේට අවධානය යොමු කරලා ඒ කරන දේ හරිද වැරදිද බලලා ඒ කරන දේ නිවැරදිව කරන. ඒකයි. අන්නේ විදියට. ඉතින් වර්තමානයේ සිහිය උපද්දගත්තම අපි වර්තමානයේ කරන දේ දන්නෝ, කියන දේ දන්නෝ, හිතන දේ දන්නෝ. ඔය තුනෙන් එකක් නේ නිතරම වෙන්නේ. එක්ක කරනවා, එක්ක කියනවා, එක්ක හිතනවා. ඔය තුනම එකට මිශ්‍රව යනවා ඉතින්. ඉතින් සිහියේ පැද්දපුවම දන්නෝ තමන් මේ මොහොතේ තමන් කරන්නේ මොකද්ද කියලා. කතා බහක නම් ඒක දන්නවා. ක්‍රියාවක නම් ඒකත් දන්නවා. ඉතින් හිතනවා නම් යමක් ඒකත් දන්නවා. එතකොට පුළුවන් ඒකේ හරි වැරදි භාවයත් තක්සේරු කරන්න. දැන් ධර්ම අවබෝධයේ තියෙන කෙනෙකුට තමන් කරන ක්‍රියාවේ හරි වැරදි බව තක්සේරු කරගන්න පුළුවන්. ධර්ම අවබෝධයේ තියෙනවනේ අපි. ඊළඟට ධර්ම අවබෝධයේ තියෙන කෙනෙකුට තමන් කියන වචනේ කරන ප්‍රකාශනේ මේ අදහස් සුවමාරුවේ තොරතුරු sannivedane ඕකේ තියෙන වැරදි නිවැරදි භාවයේ තක්සේරු කරගන්න තීරණය කරගන්න පුළුවන්. ඒ වගේම ධර්මයේ පිළිබඳ අවබෝධයේ තියෙන කෙනෙකුට තමන් හිතන සිතිවිල්ල, හිතන ආකාරයේ හරිද වැරදිද කියන එක තීන්දුව කරගන්න පුළුවන්. ඒක තීන්දුව කරගන්න බැරි නෑ. තීන්දුව කරගන්න නම්, තීරණය කරගන්න නම් ඒකට අවධානය තියාගන්න ඕනේ. ඒක සිහිය පිහිටව ගන්න ඕනේ. එතකොට පුළුවන්. අන්න එහෙම වෙලා ඒක නිවැරදි කර ගැනීම තමයි මේ භාවනාවෙන් කරන්නේ. තමන්ගේ ක්‍රියාව, තමන්ගේ වචනේ, තමන්ගේ සිතවිල්ල පිරිසිදු කර ගැනීම. ඒකට සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍යයි. හැමතිස්සෙම සිහියෙන් විමසුම් නුවණින් වීරියෙන් යුක්ත වෙන්න ඕන. අර වීරිය මොකටද? අර වරදක් වෙනවා නම් ඒක නිවැරදි කරගන්න. නිවැරදි දේ තවදුරටත් නිවැරදිව ඉදිරියට කරගෙන යන්න. ඒකටයි වීරිය. ඉතින් ඔන්න ඔය කුසලතා තුන නිතරම පවත්වනකොට අපි කියනවා සතිපට්ඨාන කියලා. සති කිව්වම ওই තුනම තමයි එතන අදහස් වෙන්නේ. ප ဋ ාණ කියන්නේ පවත්වගෙන යනවා කියන එක වර්තමානයේ. ඒකයි. ඉතින් ওই විදියට සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තමයි අපි මේ පුරුදු පුහුණු වෙන්නේ. ඒකේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් ගිහිල්ලා අපි දැන් ධම්මානුපස්සනා කොටසේ ඉන්නේ. ධම්මානුපස්සනා කොටස. ඒ කියන්නේ ධම්මානුපස්සනා කොටසෙත් කමඨහන් තියෙනවා 5ක්. අපි පහුගිය වැඩසටහනේදී ඔබට මතකයි මේ බොජ්ජංග පබ්බ කොටස අවසන් කළා. දැන් අපිට තියෙන්නේ සච්ච පබ්බ කොටස. සච්ච පබ්බෙන් කෙරෙන්නේ චතු සච්ච, චතුරාර්ය සත්‍ය පිළිබඳ විවරණයක් තියෙනවා. මේක ටිකක් දීර්ඝ විවරණයක්. අපිට වැඩසටහන් කීපයක්ම ඒ සඳහා ගන්න වෙයි. බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම, මූලික ඉගැන්වීම වෙන්නේ මේ චතු සත්‍ය. හැමදෙනාම සාමාන්‍යයෙන් දන්නවා චතු සත්‍ය කිව්වම චතුරාර්ය සත්‍ය කියලා තමයි ප්‍රසිද්ධ. ඉතින් මහා සතිපට්ඨාන දේශනාවට ගියොත් කොහොමද එහි තියෙන්නේ? පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති ඉදං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති ඉදං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති ඉදං දුක්ඛ නිරෝධගාමිනිය පටිපදාති යථා භූතං පජානාති. මේ චතු සත්‍ය යථා භූතං පජානාති මනවින් අවබෝධ කර ගැනීම. මේකෙන් වෙන්නේ ප්‍රඥා ශික්ෂාව දිනු කිරීම. ප්‍රඥා සීල සමාධි තුනම ඇතුළත් චතු සත්‍යය තුල. ඒකයි. ඉතින් මේ අද අපේ චතු සත්‍ය පිළිබඳ
දීර්ඝ විස්තරයක් එකින් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. චතුසත්‍ය න්‍යාය විතරක් මම අද පැහැදිලි කරා. චතුසත්‍ය න්‍යාය කියන්නේ මොකක්ද? හතරක් නේ මෙතන. චතු කියන්නේ හතරනේ. එතකොට මේ හතරෙන් මුළු සත්‍යයේදී කියන්නේ දුක්ඛං අරිය සත්‍යංනේ. මේකෙන් අදහස් කරන්නේ ඕනෑම ශේස්ත්‍රයක පැන නගින ගැටලුව. ශේස්ත්‍රය කුමක්ද කියන එක අදාළ නැහැ. කවර ශේස්ත්‍රයක වුණත් කායික අංශයේ ගැටලුවක් නම් මානසික අංශයේ ගැටලුවක් නම් එහෙම නැත්නම් ආර්ථික ගැටලුවක් සමාජ සම්බන්ධතාවල ගැටලුවක් දේශපාලන ගැටලුවක් පරිසර ගැටලුවක් ඔය ඕනෑම ගැටලුවට තමයි දුක්ඛ කියන්නේ. ඇයි ගැටලුවට දුක්ඛ කියන්නේ? මේ දුක්ඛ කියන වචනේ දුෂ්කරාර්ථය දෙන්නේ. ක කියන්නේ දරා ගැනීම කියන අර්ථය. ඔය කමති කම ධාතුවෙන් එන්නේ. එතකොට අමාරුවෙන් දරා ගන්න නැත්නම් දරා ගන්න අමාරුයි කියන අර්ථයෙන් තමයි දුක්ඛ කියන්නේ පාලි වචන. දරා ගන්න අමාරුයි දුෂ්කරතාව කියලා අපිට සිංහලෙන් ඔක පරිවර්තනය කරන්න පුළුවන්. ඕනම ශේස්ත්‍රයක දුෂ්කරතා පැන නගින්න පුළුවන්. දැන් ශරීරය ගත්තොත් කායිකං දුක්ඛං. ශාරීරික වශයෙන් දුෂ්කරතා පැන නගිනුනේ. නොඑක් විදිහට ශාරීරික දුෂ්කරතා පැන නගිනු. අපි දන්නවානේ අපේ ශරීරයේ නොඑක් විදිහනේ මේ ලෙඩ වෙන එක කායික වශයෙන් දුෂ්කරතාවයක් නේ. ඊට පස්සේ අපේ ශරීරයේ තවත් ඉතින් අපි ඉන්ද්‍රිය දුබල වෙනවා. ජරාවටපත් වෙනවා, වයසට යනවා. ඔය වගේ දේවල් කැඩෙනවා, බිඳෙනවා, නොඑක් දේවල් වෙනවා. එතකොට ඒවා මේ දුෂ්කරතා. මානසික අංශයේ දුෂ්කරතා ඇති වෙනෝනේ. යම් මනසට ඇති වෙන යම් පීඩා ඒ වගේ දේවල් වලදී මානසික අංශයේ දුෂ්කරතා ඇති වෙනවා. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං කියලා ඒකයි බුදුදහමේ ඔක දෙකට බෙදලා තියෙන්නේ. ඉතින් තවත් ඉතින් බාහිරයට ගියාම බාහිරෙත් යම් දුෂ්කරතා ඇති වෙනවා. ආර්ථික දුෂ්කරතා නේ. සමාජීය දුෂ්කරතා, සමාජ සම්බන්ධතාවල සමාජීය අංශයේ දුෂ්කරතා, දේශපාලන පරිපාලන කටයුතු වල ඇති වෙන දුෂ්කරතා, පරිසරයේ යම් විෂමතා වෙනස් වීම හෝ වෙනස් කිරීම නිසා ඇති වෙන පාරිසරික දුෂ්කරතා. හොඳට කල්පනා කරලා බලන්න. දුෂ්කරතා ඇති වෙනවා. අපිට දරා ගන්න අමාරුයි. කයින් සහ මනසින් ඒ දේවල් දරා ගන්න අමාරුයි. මෙන්න මේ දේවල් වලට දුක්ඛ කියනවා. දුක්ඛ. ඉතින් ඔහොම දුක්ඛයක් ආපුවාම ඊළඟට මොකක්ද තියෙන්නේ? දුක්ඛ සමුදයං. අපි බලනවා ඒකට හේතුව මොකක්ද කියලා. සමුදය කියන්නේ සරලව ගත්තොත් හේතුව කියන එකයි. හටගත්ත ආකාරය තවත් විදිහකින් සමුදය. උදය කියන්නේ නිකන් උදා වීම, හට ගැනීම, ආරම්භ වීම කියන අර්ථයනේ. කොහොමද මේක හටගත්තේ? මොකද්ද මේකට හේතුව? හේතු මොනවාද? අන්න සමුදය. මේ දුෂ්කරතාවය පැන නගින්න හේතුව හොයාගන්න. හේතු මොනවාද කියලා. මේ විදිහට. එතකොට දැන් ගැටලුව අපි දන්නවනම් දුෂ්කරතාවය දන්නවනම් ඒ වගේම ඒ දුෂ්කරතාවය ඒ ගැටලුව ඇති වුණු හේතුවක් දන්නවනම් දැන් අපි මේ ගැටලුව निराකරණය කරගැනීමේ ක්‍රියාවලියට නිකම්ම වගේ ඇවිල්ලානේ. ගැටලුවක් දන්නව හේතුවක් දන්න. මේ හේතුවෙන් තමයි මේ ගැටලුව ඇති වුනේ කියලා. එතකොට අන්නර ගැටලුව දැන් දන්නවනේ. හේතුව දන්නවනේ. හේතුව ඉවත් කරන්න ඕන අපිට අර ගැටලුව අයින් කරන්න ඕන. එතකොට මේ හේතුව ඉවත් කිරීමට අපි වචනයක් පාවිච්චි කරනවා නිරෝධ කියලා. හේතුව අර දුක ඇති කරපු හේතුව
අවසන් කිරීම, නිමා කිරීම, ඉවත් කිරීම, අයින් කිරීම. ඒක නිසා ඒක දුක්ඛ නිරෝධං කියලා කියනවා. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. එතකොට දැන් හේතුව අයින් කරොත් ගැටලුව අයින් වෙනවනේ. එතකොට මේ හේතුව අයින් කරන්නත් මොකක් හරි වැඩපිළිවෙලක් ඕනනේ. යම් හේතුවක් ඇතුව දැන් අපි නිකන් සරල උදාහරණයක් කියමු. සරල නිදර්ශනයක්. අපි මේ ස්විච් එක දැම්මම කාමරයට ගිහිල්ලා ලයිට් එක පත් වෙන්නේ. ඔන්න ගැටලුව. දැන් අපි හොයලා බලනවා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ගෙදර අනිත් තැන්වල විදුලිය තියෙනවා. විදුලිය තියෙනවනේ ප්‍රශ්නයක් නෑ. කාමරේ ලයිට් එක. හොයනකොට හේතුව හමු වෙනවා මේ ස්විච් එකේ දෝෂයක් තියෙන කියලා. එහෙනම් දැන් ස්විච් එකේ දෝෂයක් නම් තියෙන්නේ ලයිට් එක පත් වෙන්නේ නැති ස්විච් එකේ දෝෂය. දැන් අපි ගැටලුවයි හේතුවයි හොයාගෙන තියෙනවා. දැන් මොකද්ද ඉවත් කරන්න ඕන? බල්බ් එක හොඳයි. ස්විච් එක නරක් වෙලා. දැන් ස්විච් එක අයින් කරන්න ඕනනේ. ස්විච් එක අයින් කරලා අලුතෙන් ස්විච් එකක් දාන්න ඕන. දැන් ස්විච් එක අයින් කරන්න පුළුවන්ද නිකම්? ඒකට වැඩපිළිවෙලක් තියෙනවානේ. එහෙනම් ඉස්සර වෙලා මේන් ස්විච් එක ඔෆ් කරලා පරණ ස්විච් එක ගලවලා ඒකට ගැළපෙන අලුත් ස්විච් එකක් ගෙනල්ලා හරි විදිහට ඒ කම්බි සම්බන්ධ කරලා වයර් සම්බන්ධ කරලා ඒක එතකොට තියෙනවා නේද ඒකේ වැඩපිළිවෙල. අර හේතුව ඉවත් කරන්න ඕන. ඒ සඳහා වැඩපිළිවෙලක් ඕනනේ. අන්න ඒකටයි අර මාර්ගය කියලා කියන්නේ. එතකොට ගැටලුව ඉවත් කිරීමේ වැඩපිළිවෙල දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය. ඔහොමයි ඔය හතර. දැන් මේ චතුරාර්ය සත්‍ය න්‍යාය තේරෙන්න ඕන අපිට. අපි චතුරාර්ය සත්‍ය විස්තර පසුවට කතා කරමු. මේ න්‍යාය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. චතුසත්‍ය න්‍යාය. චතුසත්‍ය න්‍යාය. මේකට චතුපරිවට්ට කියලා සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා. චතුසත්‍ය න්‍යාය. ගැටලුවට හේතුව හෝ හේතු එක හේතුවක් නොවෙන්න පුළුවන්. හේතු කීපයක් වෙන්නත් පුළුවන්. ඒකට ගැටලුවට හේතුව හෝ හේතු ඊළඟට හේතු ඉවත් කිරීම. ගැටලුව ඇති කරන හේතු ඉවත් කිරීම. ඒක තමයි අර තුන්වෙනි එක නිරෝධ කියන්නේ. මේ හේතු ඉවත් කිරීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒකට කියනවා මාර්ගය කියලා. නැත්නම් පටිපදා. පාලි භාෂාවෙන් කියන්නේ පටිපදා කියලා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය. එතකොට අපේ ජීවිතේ කවර ගැටලුවක් ඇති වුණත් පුරුදු වෙන්න ඕන චතුරාර්ය සත්‍ය න්‍යාය පාවිච්චි කරන්න. ගැටලුව. ඒක තමයි අපේ ක්‍රමය. ඒක තමයි බුදුදහමේ ක්‍රමය. ගැටලුවක් ඇති වුණොත් අපි මොකද්ද කරන්න ඕන? හේතුව හොයන්න ඕන. කලබල වෙන්නේ නැතුව මේ ගැටලුව ඇති වුණු හේතුව මොකද්ද? හේතු එකක්ද දෙකක්ද කීපයක්ද? ඒක හොයන්න ඕන. හොයලා හේතු ටික අනාවරණය කරගත්තම අපි බලන්න ඕන අර ගැටලුවයි හේතුවයි දෙක ඇත්තටම එකිනෙක සම්බන්ධද කියලා. මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මේ හේතුවෙන්ද කියලා. නැත්තම් සමහර විට වෙන හේතුවක් කියන්න පුළුවන් නේ සමහරව. එහෙම නේ. ජීවිතේ අර සමහර ප්‍රශ්න ඇති වුණාම ඇත්තම හේතු නෙමෙයි සමහරව හොයාගන්නේ. නේ? වෙන කවුරු හරි වෙන මොකක් හරි කියනවා. එහෙම නෙමෙයි. දැන් සමහර අය අපි දන්නවා ඔය ගෙවල් දොරවල් වල මොන හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඉතින් කාගෙන් හරි හේතු හොයනවා. ආර්ථික ප්‍රශ්න ඇති වුණාම සමහර විට තමන්ගේ වියහියදන් වල තියෙන මේ වැරදි නිසා වෙන්න පුළුවන් මේක වෙන්නේ. ඒ වගේ හේතු වෙන්න පුළුවන්. එතකොට වෙන හේතුවක් අල්ලගන්න. එතකොට අර හැබෑ හේතුව හේතුඵල සම්බන්ධය වුණොත් එන්නේ තමයි එන්නේ. ඒක නිසා ඕනම ගැටලුවක හැබෑ හේතුව හොයාගන්න ඕනේ. හැබෑ හේතුව ඉවත් කරොත් තමයි මේ ගැටලුව ඉවත් වෙන්නේ. එහෙම නැත්නම් අර පය බරවාට පිටිකර බෙහෙත් බඳනාසේ කියලා සද්ධර්ම රත්නාවලියේ
ධර්මසේන හාමුදුරුවෝ අපූරු කියමනක් කියලා තියෙනවා. පය බරවා තියෙන. පයේනේ තියෙන්නේ. ඉතින් පිටිකර කියන්නේ වෙන තැනක් නේ ශරීරේ. ඉතින් එහෙම කරාට හරියන්නේ ඒ වගේ. ඉතින් අද අපි ඔය සදහම් මරුණෙන් කතා කළේ චතුසත්‍ය න්‍යාය. ජීවිතේ හැම ගැටලුවකදීම මේ චතුරාර්ය සත්‍ය න්‍යාය භාවිතා කරන්න හොරු වෙන්න ඕන. මේ පිළිබඳ දීර්ඝ විස්තර අපි ඉදිරි භාවනා වැඩසටහන් වලදී පැහැදිලි කරනවා. භාවනාවේදී අපි කරන්නේ දැන් මේ මට්ටමේදී ප්‍රඥා භාවනාව තමයි හුඟක්ම අපි ඉලක්ක වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සදහම් මරුණ වැඩසටහන් වලදී මේ චතුසත්‍ය න්‍යාය තව ටිකක් ජීවිතයට සමීප කරලා පැහැදිලි කරන්න. හොඳයි. අදට අපිට සදහම් මරුණ සඳහා ගත හැකි කාලය නිමා වෙලා තියෙනවා. ඉතින් වෙනද වගේම අපි මේ යහපත් කාර්යයට කරුණා මෛත්‍රී සිතින් අපිට උදව් කරන අපේ කල්යාණ මිත්‍රයන් මතක් කරලා සිහි කරලා අදත් අපි වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ වැඩසටහනට කල්යාණ මිත්‍රත්වයෙන් දායකත්වය ලබා දුන්නේ මහනුවර කිරිබත් කුඹුර පදිංචි පියසීලි පියදර්ශනී ඩයස් මහත්මිය සහ පවුලේ දූ දරුවන්. ඉතින් ඩයස් මහත්මිය අපිට අපේ හිඳගල ධම්ම මණ්ඩපයේදී මුණ ගැහිච්ච යෝගී කල්යාණ මිත්‍ර මහත්මියක්. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් අපිට උදව් උපකාර කරනවා. සිව්පසයෙන් පවා සංග්‍රහ කරන කෙනෙක්. නිතර සොයා බලලා කටයුතු කරන කෙනෙක්. ඉතින් එතුමියට සහ පවුලේ දූ දරුවන් හැම දෙනාටම අපි පළමු කොට ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා. විශේෂයෙන් ධර්ම අවබෝධය තවදුරටත් දියුණු වෙලා මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම පියදර්ශනී ඩයස් මහත්මිය සඳහන් කරලා තිබෙනවා පවුලේ හැම දිනාටමත් මේ ධර්ම අවබෝධය ලැබේවා. ඒ වගේම මේ ධර්ම ප්‍රචාරණ කුසලය තුලින් ශ්‍රද්ධා ආදී උතුම් ගුණ දියුණු වෙලා හැම දිනාගෙම ධර්ම අවබෝධය දියුණු වෙලා හැම දිනාටම මාර්ගඵල නිවන් අවබෝධ වේවා කියලා. ඒ වගේම මේ වැඩසටහන කරන අපිටත් බොහොම කරුණාවෙන් ආශිර්වාද කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම ඒ ඔබතුමියගේ මහෝදෙමව්පිය ගුරුවරයාදීන්ටත් ඔබතුමියට ධර්ම මාර්ගයේ යහපත් ගතිගුණ කියලා දෙන සියලු දෙනාටමත් මෙයින් ලබාගත්තා වූ පින් කුසල් අපි අනුමෝදන් කරනවා. ඒ වගේම සදහම් මරුණ වැඩසටහනේ සදහම් මරුණ කලන මිතුරන්ටත් ඒ වගේම ගුවන්විදුලි මාධ්‍යයේ රංගන මහත්මයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපට අද ගමන් පහසුව සැලසුවේ අනිල් කුමාර මහත්මයා. එතුමාත් අපි ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාව සීකරමින් මේ යහපත් කාර්යයට අද දවසේ දායකත්වයේ ලබා දුන්නු මහනුවර කිරිබත් කුඹුර පදිංචි පියසීලි පියදර්ශනී ඩයස් මහත්මිය ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ට මේ යහපත් කාර්යයෙන් ජනිත වූ උතුම් පුණ්‍ය කුසල ශක්තිය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් මෙත් සිතින් අදත් අපි සදහම් මරුණ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.